ආයුබෝවන් දුවේ පුතේ අපි මේ දවස්වල ඉගෙන ගනිමින් ඉන්නේ මේ පාඩම් වල මෙහෙයුම් පද්ධතියක් විසින් කරන වැදගත් කාර්යයක් ගැන. ඒ කියන්නේ ගුණ කළමනාකරණය ගැන. එතකොට අපි ඉගෙන ගත්තා ගුණ කියන්නේ මොනවද? එතකොට මෙහෙයුම් පද්ධතිය ඒ කළමනාකරණය කොහොමද කියන කතන්දරේ අපි ඉගෙන ගත්තා. දැන් මේ දවස්වල අපි ඉගෙන ගනිමින් ඉන්නේ ගුණ වලට අවශ්‍ය අවකාශය මෙහෙයුම් පද්ධතිය සපයන විදි ගැන. එතකොට ඒකේ විදි කිහිපයක් තියෙනවා. පළවෙනි විදිය තමයි යාබද විභජනය, contiguous allocation. ඒ කියන්නේ ගුණයකට අවශ්‍ය කොටස් මේ කොටස් යාලා ඒක ලබා දෙන්නේ එක දිගට. තැන් වලින් නෙමෙයි එක දිගට ලබා දෙන්න මොකක් හරි ගුණ වලට අවශ්‍ය කොටස් ටික. ඊට පස්සේ ඒකේ දුර්වලතා කිහිපයක් තිබුණා. අපි දැක්කා ඒකේ ගුණ මකනකොට ප්‍රශ්න ඇති වෙනවා, පොඩි හිස් අවකාශ ඇති වෙනවා. ඉතින් ඒව වළක්වන්න ක්‍රමයක් තමයි සබැඳි විභජනය. ඒ කියන්නේ linked allocation. linked allocation කියන්නේ ඒ මොකක් හරි ඩිස්ක් එක ඕන තැනක කොටසක් ගුණයකට දෙන්න පුළුවන්. එතකොට මෙහෙම පද්ධතිය තියාගෙන ඉන්නේ ඒ ගුණයේ පටන් ගන්න තැන තියාගෙන ඉන්නවා. ඊට පස්සේ දිගටම ඒ කොටසින් කොටස සම්බන්ධතා තියෙනවා අනිත් කොටස කොහෙද තියෙන්නේ කියන එක පෙන්වන්න. එතකොට අපි ඉතින් පටන් ගමු අද පාඩම. එතකොට ඒකේ පොඩි උදාහරණයකට අපි දැක්කා එදා. ඒ කියන්නේ දැන් මෙතන budget.xls කියන ගුණුව තියෙනකොට ඒකේ නාමාවලි තොරතුරට තියෙන්නේ කොහෙන්ද ඒක පටන් ගන්න කියන එක විතරයි. මොන කොටසෙන්ද පටන් ගන්න කියන එක විතරයි. එතකොට ඒක පළවෙනි කොටසෙන් පටන් ගන්නවා. ඒතර හැම කොටසෙම දුවේ පුතේ තියෙනවා ඒ ගුණුවේ අනිත් කොටස තියෙන්නේ කොහෙද කියන එකට පොඩි ඉඟියක්. පොයින්ට් එකක් තියෙනවා, ලිපිනයක් තියෙනවා. එතකොට දැන් මෙතන මේ කොටසේ තියෙනවා අනිත් කොටස තියෙන්නේ අංක 12. ඊට පස්සේ මෙතනින් කියනවා අනිත් කොටස තියෙන්නේ අංක 20. 20 වෙනි කොටසේ. ඊට පස්සේ ඍණ එකෙන් පෙන්වන්නේ මෙතනින් එහාට ඒ ගුණයේ කොටස් නැහැ. ඒ කියන්නේ මේ ගුණයේ කොටස් දැන් තුනක තියෙනවා. පළවෙනි කොටසේ, දෙවෙනි 12 වෙනි කොටසේ, 20 වෙනි කොටසේ. ඒ වගේ. එතකොට මේකේ එතෙම අර යාබද විභජනයේ තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳනවා. විසඳනා කියන්නේ මේකේ ගුණ මකලා දැම්මට හිස් අවකාශ තිබුණාට ප්‍රශ්නයක් නැහැ. එතකොට අනිත් ගුණයක් කෙනකොට මෙහෙම පද්ධතිය දන්නවා මේ කොහෙද හිස් අවකාශ තියෙන්නේ කියලා. එතකොට මේ හිස් අවකාශ ඒවට දෙන්න පුළුවන්. හරි? එතකොට මේකේ ප්‍රශ්න ඇත්තෙම තියෙනවා නම් දුවේ පුතේ තියෙන්නේ මේ වගේ ප්‍රශ්න. ඒ කියන්නේ මේක යන්න පුළුවන් එක දිගට සම්බන්ධතාවයේ තියෙන පුළුවන් එක දිගට පටන් අරන් ඒ සම්බන්ධතාව ඔස්සේ යන්න ඕනේ. එතකොට මොකක් හරි කොටසකට මේ නිශ්චිතවම යන්න පොඩ්ඩක් අපහසුයි. හරි? එතකොට මේක තමයි මේ කතාවෙන් පෙන්වන්නේ මේකේ තියෙන වාසි ගැන. එතකොට sequential access files වලට විතරයි මේක ඇත්තෙම හොඳ. එක දිගට යන්න පුළුවන්, එක දිගට කියවන files වලට ගුණයක මොකක් හරි තැනකට යන්න ඇත්තෙම අමාරුයි. අර පිළිවෙලට යන්න ඕනේ හින්දා. එතකොට මේකේ තවත් අවාසියක් තියෙනවද ඒ පුතේ? අර මම කිව්වනේ හැම කොටසෙම තියන් ඉන්නවා කියලා අනිත් කොටස කොහෙද තියෙන්නේ කියන එකට යොමුවක්. එතකොට ඒකට පොඩි අවකාශයක් දෙන්න ඕනේ. එතකොට ඒකට පොඩි ඉඩ ප්‍රමාණයක් යනවා. එතකොට ඩිස්ක් එක තියෙන ඉඩ වලින් සෑහෙන කොටසක් ඒකට වැය කරන්න වෙනවා. ඒ අර මේ යොමුව සඳහා යොමුව තියාගැනීම සඳහා. එතකොට මේකට විසඳුමක් තමයි ක්ලස්ටර්ස් තියාගැනීම. ක්ලස්ටර්ස් කියන්නේ ඒ කොටස් කීපයක් එකට තියලා පොඩි ක්ලස්ටර් එකක් හදා ගැනීම, කොටස් කීපයක එකතුවක් හදා ගැනීම. එතකොට අර පොයින්ටර් එක නියමව තියෙන්නේ ඒ කොටසෙන් කොටසට විතරයි. ඒ කියන්නේ ක්ලස්ටර් එකකින් ක්ලස්ටර් විතරයි. එතකොට ගොඩාක් අවකාශයක් ඒකට යොමු කරන්න ඕනේ නැහැ. මේ ඒකට දෙන්න අවශ්‍ය නැහැ ඒ යොමුව සඳහා. මොකද සෑහෙන ඉඩ ප්‍රමාණයක් ඒ ක්ලස්ටර් එක තියෙන හින්දා. එතකොට ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ඉන්ටර්නල් ෆ්‍රැග්මෙන්ටේෂන් ඇති වෙන්න පුළුවන්. දුර්ලභකට මතක ඇති මම අභ්‍යන්තර ඛණ්ඩීකරණය ගැන කිව්වා. ඒ කියන්නේ මොකක් හරි ඉඩ ප්‍රමාණයක් ගුණයකට දෙනකොට ඒ ගුණයේ මේ අන්තිම ටික දැන් ගුණයේ අන්තිම ටික ඉඩ සම්පූර්ණ ඉඩ ප්‍රමාණය ඒ ගුණය ගන්නෙ නැත්තම්
ඒ කොටසේ ඉඩ ප්‍රමාණයක් තියෙනවා අපත යන internal fragmentation. හරි ඒ කියන්නේ මොකක් හරි කොටස ක්ලස්ටර් එකක් අපි දෙනකොට ඒ ගොනුවේ අන්තිම කොටස ගන්න පොඩි කෑල්ලයි. ඊටු කෑල්ලම නිකන් ඒක නාස්‍යයක් වගේ තියෙනවා. එතකොට ඒක නිසා ඒකේ අපත යෑමක් වෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තර ඛණ්ඩීකරණය තියෙන්න පුළුවන්. හරි. එතකොට මේකට දුවේ පුතේ එක විසඳුමක් තමයි මේ කතන්දරේට මේ ෆයිල් ඇලොකේෂන් ටේබල් එකක් තබා ගැනීම. ඒ කියන්නේ ගොනු විභජන වගුවක් තබා ගැනීම. ගොනු විභජන වගුව කියන්නේ ඇත්තේ මේක MS-DOS කියන මෙහෙයුම් පද්ධතියේ තිබුණ සරල සහ කාර්යක්ෂම ක්‍රමයක් ගොනු වලට කොටස් දීම සඳහා. එතකොට ඒක කරන්නේ a section of the disk at the beginning of each volume is set aside to contain the table. ඒ කියන්නේ මොකක් හරි ඩිස්ක් එක පටන් ගන්න හරිය තියෙන කොටසක් මේ ගොනු විභජන වගුව තබා ගැනීම සඳහා එයා තියා ගන්නවා. එයා පාවිච්චි කරනවා. හරි. එතකොට මේ ගොනු විභජන වගුවේ a table has one entry for each disk block. ඒ කියන්නේ ඩිස්ක් එකේ තියෙන හැම කොටසකටම ඒ වගුවේ පේලියක් තියෙනවා. හරි. හැම කොටසකටම පේලියක් තියෙනවා. එතකොට ඒක අනුව බලන්න පුළුවන් ගොනුවක් කොහෙද තියෙන්නේ කියලා අපිට බලන්න පුළුවන්. The fact is used in much the same way as a linked list. හරි. ඒ කියන්නේ අර සම්බන්ධතා ලයිස්තුවක් වගේ පාවිච්චි කරන්න පුළුවන් මේ ගොනු විභජන වගුව. The directory entry contains the block number of the first block of the file. ඒ කියන්නේ අර නාමාවලි තොරතුරේ තියෙන්නේ මොකක් හරි ගොනුවක පළවෙනි කොටස විතරයි. හරි. ඉතුරු කොටස් ටික අර ගොනු විභජන වගුවෙන් බලා ගන්න පුළුවන්. The table entry indexed by that block number contains the block number of the next block in the file. This chain continues until it reaches the end of the last block, which has a special end of file marker as a table entry. ඒ කියන්නේ දුල පුතලට පොඩි උදාහරණයක් පෙන්වුවොත් එහෙම මේක දැන් අර මේ මොකක් හරි ගොනුවක මේ ගොනු විභජන වගුව පාවිච්චි වෙන්නේ කොහොමද කියන එකට උදාහරණයක්. හරි. එතකොට මේ ඩිස්කේ දුවේ පුතේ දැන් අර මේක තමයි ගොනු විභජන වගුව. එතකොට සෑම ඩිස්කේ සෑම කොටසකටම ඒකේ පේලියක් තියෙනවා. හරි. එතකොට අර මොකක් හරි දැන් අපි නාමාවලි තොරතුරක් ගත්තොත් එහෙම නාමාවලි තොරතුරක තියෙන්නේ මොකක් හරි ගොනුවක නම මෙතන නම් ටෙස්ට් කියන නම. හරි. ඊට පස්සේ ඒකේ තියෙන දුවේ පුතේ ඒක පටන් ගන්න කොටසේ අංකය ස්ටාර්ටින් බ්ලොක් එක තියෙන්නේ. එතකොට දැන් කියවනකොට මේ ගොනුව කවුරු හරි කියවනවා නම් මොකක් හරි ක්‍රියායනයක්. එතකොට එයා කරන්නේ මෙතන අර මේ මෙහෙම පද්ධතිය දන්නවා ඒක පටන් ගන්නෙ මොන කොටසෙන්ද කියලා පටන් ගන්න 217 වෙනි කොටසෙන්. හරි. ඊට පස්සේ මේ පුතේ අර ගොනු විභජන වගුවේ තියෙන්නේ ඉතිරි ඒවා කොහෙද තියෙන්නේ ඒවා තමයි ඒක දාලා තියෙන්නේ. ඒ කියන්නේ 217න් පස්සේ අනිත් කොටස තියෙන්නේ ඒ ගොනුවේ 618 වෙනි කොටසේ. හරි. ඊට 618න් පස්සේ ඒ ගොනුවේ ඉතිරි කොටස තියෙන්නේ මොන කොටසේද 339 වෙනි කොටසේ. හරි. ඒ 339 වෙනි කොටසේ කිසි දෙයක් නැහැ. ඒක පෙන්වන එක ඒ කියන්නේ එතනින් ඒ ගොනුව ඉවර වෙනවා කියන එක තමයි කියන්නේ. හරි. එතන මේක තමයි මේ ගොනු විභජන වගුව පාවිච්චි කරන ක්‍රමය. හරි. එතකොට ගොනු විභජන වගුවේ මතක තියාගන්න ඕනේ ඒ ඩිස්කේ හැම කොටසකටම පේලියක් තියෙනවා. හරි. එතකොට මොකක් හරි නාමාවලි තොරතුරක තියෙන්නේ මොකක් හරි ගොනුවක පටන් ගන්න අංකය විතරයි පටන් ගන්න කොටස. හරි. එතකොට ඒ පටන් ගන්න කොටසට ගියාම ඉතින් එහාට ඒ ගොනු විභජන වගුවෙන් තියෙන්නේ ඒ ගොනුවේ ඉතිරි කොටස් කොහෙද තියෙන්නේ කියන කතන්දරේ. හරි. එතකොට ඒක මෙහෙම පද්ධතියට පුළුවන් ඒ ක්‍රමය ඒක තියෙන තොරතුරු බලලා ඒ ගොනුව කියවන්න. හරියට එක දිගට මුලින්ම 217 වෙනි කොටස කියවනවා. එතකොට ඒක ඊට පස්සේ සම්පූර්ණ ගොනුව කියවන්න අවශ්‍ය නම් 618 වෙනි කොටස කියවනවා. ඩිස්කේ 618 වෙනි කොටස ඊට පස්සේ 339 වෙනි කොටස කියවනවා. ඊට පස්සේ එතනින් ගොනුව නිම වෙනවා. හරි. ඒක තමයි මේකේ ක්‍රමය. එතකොට මේකේ වාසි තමයි දුවේ පුතේ මේ ගොනු විභජන වගුවේ එක වාසියක් තමයි
entire block is available for data. එතකොට දැන් මේ ඔක්කොම තොරතුරු තියෙන ගොනු විභජන වගුවකනේ. එතකොට අර ඇත්තෙන්ම ඩිස්කේ තොරතුරු තියෙන කොටස් වල ඒ සම්පූර්ණ කොටසක්ම යොමු මේ වැය කරන්න පුළුවන් තොරතුරු තියාගන්න. අය යොමු පොයින්ටර්ස් තියාගන්න නෙමෙයි. එතකොට සම්පූර්ණ කොටසම බ්ලොක් එකක්ම සම්පූර්ණ කොටසක්ම ඩිස්ක් එක අපිට අවශ්‍ය තොරතුරු ගොනුවට අවශ්‍ය තොරතුරු තියාගෙන සඳහා තියාගන්න පුළුවන්. ඊට අමතරව අනික් කොටස් කොහෙද තියෙන්නේ කියන ඒ තොරතුරු ඒ පොයින්ටර්ස් තියාගන්න අවශ්‍ය නැහැ. හරි. එතකොට ඒක එක වාසියක්. අනිත් පස්සේ තමයි දුවේ පුතේ direct random access is much easier. ඒ කියන්නේ මේක දැන් අර කලින් අපි සබැඳි විභජනයේම ඒක ඉගෙන ගන්නකොට ඒකේ සිද්ධාන්ත ඉගෙන ගන්නකොට අපි කිව්වා මේ direct access අමාරුයි කියලා. මුලින්ම එක තැනකට ගිහිල්ලා පස්සේ දිග්ගටම යන්න ඕන හින්දා. හැබැයි මෙතන random access කියන්නේ මොකක් හරි තැනකට එක දිගට යන්නේ නැතුව කොහේ හරි තැනකට මොකක් හරි තැනකට මිනිසකවම යන්න. ඒක දිගට යන්නේ නැතුව කොහොම හරි තැනකට මග ගොනුවේ කොහේ මග තැනකට යෑම. හරි. එතකොට මේක ඇත්තම පහසුයි. මේ ගොනුව මේ ගොනු විභජන වගුව තියෙන්නේ මතකයේ නම් ප්‍රධාන මතකයේ නම් all the chain must be followed to find a given offset within a file assuming the chain is in memory. ඒකෙන් ප්‍රධාන මතකයේ මේ ගොනු විභජන වගුව තියෙනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ ඉක්මනට යන්න පුළුවන් මේ අර මේ ගොනු විභජන වගුවේ එක පිළිවෙලට ටක් ගාලා යන්න පුළුවන්. ඒක මතකයේ තියෙන හින්දා. ඒකට ඩිස්ක් එකකට ගිහිල්ලා ඒ ඩිස්ක් එකේ කොටසකට ගිහිල්ලා බලන්න ඕනේ නැහැ අනිත් කොටස කොහෙද තියෙන්නේ කියලා. ඒකට ඒ ගොඩාක් වෙලා යනවා. මේක හැබැයි මේ ගොනු විභජන වගුව තියෙන මතකයේ නම් එතකොට ප්‍රශ්නයක් නැහැ. මතකයේ තියෙන හින්දා ඔයාලා දන්නා මේ පරිගණකයේ මතකය ඉක්මනට අපිට ඒකට ප්‍රවේශ වෙන්න පුළුවන් ඩිස්ක් එකට වැඩි. ඒතර මේක මේ මතකයේ තියෙනකොට ඉක්මනට යන්න පුළුවන් අවශ්‍ය කොටසට ඒ දිගට යන්න ඕනේ තමයි. මුලින් පටන් ගන්න දිගට යන්න ඕනේ. හැබැයි මතකයේ තියෙන ඉඳ ඉක්මනට යන්න පුළුවන් අවශ්‍ය කොටස කොහෙද තියෙන කියලා හොයාගන්න පුළුවන්. හරි. එතකොට මේකේ දුර්වලතාවය තමයි දුවේ පුතේ මේකේ මතකයේ තියෙන හින්දා මතකයේ ඉඩ ප්‍රමාණයක් යනවා මේ ගොනු විභජන වගුව තියාගන්න. හරි. එතකොට උදාහරණයක් වශයෙන් ගිගාබයිට් 200ක ඩිස්ක් එකක් ගත්තොත් එහෙම 1 කිලෝබයිට් එකක බ්ලොක් සයිස් එකක් නම් තියෙන කොටස් විශාලත්වයේ කිලෝබයිට් 1යි නම් එතකොට මේ හැම කොටසටම තියාගන්න එපෙයි ගොනු විභජන වගුවේ පේලියක්. එතකොට සම්පූර්ණයෙන් යන පේලි ගාන අර 200 වැඩි කිරීම 1024 මෙගාබයිට් කරන් ඊට පස්සේ කිලෝබයිට් කරගන්න ආයෙ 1000 වැඩි කරලා මෙච්චර ගාණක් එනවා. ඉතින් ලොකු ඉඩ ප්‍රමාණයක් යනවා මේ ගොනු විභජන වගුව මතකයේ රඳවා ගැනීම සඳහා. ඒතකොට ඒක එක දුර්වලතාවයක් මේකේ තියෙන මේ ගොනු විභජන වගුව ක්‍රියාවලියේ තියෙන. Therefore considerable amount of memory space is needed for the FAT. ඒ කියන්නේ ගොනු විභජන වගුව සඳහා විශාල ඉඩ ප්‍රමාණයක් මතකයෙන් යොමු කරන්න වෙනවා. එතකොට ඒක නිසාම මේ ගොනු විභජන වගුව භාවිතය ගොඩාක් විශාල ඩිස්ක් වලට සරිලන්නේ නැහැ. මොකද හේතුව අර ගොඩාක් විශාල වෙනකොට මතකෙට ගොඩාක් ඉඩ ප්‍රමාණයක් දෙන්න එපා හැම කොටසකටම පේලියක් තියාගන්න. ඒතකොට ඒක නිසා මේක සරල මේ පොඩි ඩිස්ක් වලට හොඳයි. ඒ වුණාට ලොකු ඩිස්ක් වලට මේ ක්‍රමය එච්චර සරිලන්නේ නැහැ. ඊට පස්සේ දෙය පුතේ දැන් අපි ක්‍රම දෙකක් ඉගෙන ගත්තා. යාබද විභජනය contiguous allocation. ඊට පස්සේ අනිත් එක මොකද්ද? සබැඳි විභජනය. ඒ කියන්නේ linked allocation. අපි තුන්වෙනි ක්‍රමයකුත් ඉගෙන ගන්නවා. ඒක තමයි අනුක්‍රමික විභජනය. ඒ කියන්නේ index allocation. ඒ කියන්නේ ගුණයකට අවශ්‍ය කොටස් දීමේ අනිත් ක්‍රමය. එතකොට in the absence of a memory resident FAT, linked allocation cannot support efficient direct access since the pointers to the blocks are scattered with the blocks themselves all over the disk and must be retrieved in order. ඒ කියන්නේ අර මතකයේ තියෙන memory resident කියන්නේ මතකයේ රැඳිලා තියෙන ගුණ විභජන වගුවක් නැතිකොට ඒ කියන්නේ සබැඳි එහෙම නැතිකොට සබැඳි විභාජනය එච්චරම හරියන්නේ නැහැ. මොකද ඒකේ කොටස් හැම කොටසෙම නේ තියෙන්නේ මේ අනිත් කොටස තියෙන්නේ කොහෙද තියෙන්නේ කියලා. ඒතර මේ කොටස් තියෙන්නේ ඩිස්කේ වෙනකොට ඉතින් අර මොකක් හරි තැනකට යන්න හරි අමාරුයි වෙලා යනවා ඩිස්කේට ගිහිල්ලා කොටසින් කොටස යන්න ඕන හින්දා. එතකොට ඒකට
විකල්පයක් තමයි මේ අනුක්‍රමික විභාජනය index allocation. ඒකේ කරන්නේ දුවේ පුතේ solve this problem by bringing all the pointers together into one location called the index block. ඒ කියන්නේ අර තියෙන අර pointers තියෙනවානේ මේකෙන් මේකට යන්න මේකෙන් මේකට යන්න මොකක් හරි ගුණයකට ඒවා ඔක්කොම එයා තියාගන්නේ එක තැනක. ඒකට කියන්නේ සූචක කොටස කියලා කියන්නේ index block එකේ තමයි ඒක තියාගන්නේ. හරි. එතකොට අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. එතකොට මේක ඇත්තම වැදගත් එකක් දුවේ පුතේ. Each file has its own index block. ඒ කියන්නේ හැම ගුණයකටම එයාටම ආවේනික වූ සූචක කොටසක් තියෙනවා. index block එකක් තියෙනවා. ඒ ගුණය කොටස් කොහෙද තියෙන්නේ කියන එක ඒ තොරතුරු තියාගන්න. Which includes an array of disk block addresses. එතකොට ඒ සූචක කොටසේ තියෙනවා disk block යොමු ගොඩාක්. හරි. එතකොට ඒ කියන්නේ මේ මොකක් හරි ගුණයකට හැම ගුණයකටම සූචක මේ index block එකක් තියෙන සූචක කොටසක් තියෙන. එතකොට මේ සූචක block කොටසේ තියෙනවා ඒ ගුණය කොටස් කොහෙද තියෙන්නේ කියන ඒවට මේ pointers කියන්නේ කොහෙද තියෙන්නේ කියලා ඒ ලිපින යොමු තියෙනවා. හරි. එතකොට අර directory entry එකේ තියෙන්නේ index block එක කොහෙද තියෙන්නේ කියන එක විතරයි. The directory contains the address of the index block. ඒ කියන්නේ මොන index block එකේද මොන සූචක කොටසේද මේ ගුණුවේ විස්තර තියෙන්නේ කියන එක විතරයි මේ නාමාවලි තොරතුරේ තියෙන්නේ. To find and read the ith block of a file, we use the point in the relevant index blocks ith address entry. හරි. ඒ කියන්නේ මම කියවන දුවේ පුතේ අර සූචක කොටසේ තියෙනවා කියලා යොමු ගොඩාක් ඒ ගොනුවේ කොටස් කොහෙද තියෙන්නේ කියලා පෙන්වන්න. එතකොට අපිට මොකක් හරි ගොනුවක i වෙනි කොටස හොයාගන්න ඕනේ නම් අර සූචක කොටසේ i වෙනි පේලියේ තියෙන්නේ i වෙනි ලිපින පේලියේ තියෙන්නේ කොහෙද මොන කොටසද කියලා බලලා එතන එකට යන්න පුළුවන්. හරි. එතන මේක දුවේ පුතේ එක උදාහරණයක් ඔය මේ අනුක්‍රමික විභජන ක්‍රමයට. හරි. එතකොට දුර පුතාලා බලන්න මෙතන මේක තමයි මගේ ඩිස්කය. හරි. එතකොට මෙතන මේක තමයි නාමාවලි තොරතුරු directory entry එක. ඒකේ තියෙන්නේ ගුණයක් තියෙනවා ගුණයේ නම jeep කියලා. jeep. එතකොට ඒකේ දුවේ පුතේ නාමාවලි තොරතුරේ තියෙන්නේ කොහෙන්ද ඒක පටන් ගන්න කියන එක. index block එකේ අංකය තමයි තියෙන්නේ. හරි. එතකොට දුවේ පුතේ එතකොට මේක මෙහා කියන්නේ මෙන්න මේ index block එකේ තියෙනවා කියලා කියන්නේ 19 වෙනි block එකේ. එතකොට මේකේ මේ ඇතුලෙන් පාටින් පෙන්වන්නේ අර index block එකෙන් තියෙන්නේ දුවේ පුතේ මේ ගුණුව කොහෙද තියෙන්නේ කියලා ඒ ටික විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මේකේ එක කොටසක් පළවෙනි කොටස තියෙන්නේ 9 වෙනි කොටසේ, දෙවෙනි කොටස තියෙන්නේ 16 වෙනි කොටසේ, තුන්වෙනි කොටස තියෙන්නේ පළවෙනි කොටසේ, හතරවෙනි කොටස තියෙන්නේ 10 වෙනි කොටසේ ඩිස්කේ, ඊට පස්සේ පස්වෙනි කොටස තියෙන්නේ 25 වෙනි කොටසේ. එතනින් එහාට ඒ ගුණුව නැහැ. ගුණුව ඉවරයි. හරි. ඒ කියන්නේ කොටස් ඒ ගුණුව ගබඩා කිරීම සඳහා කොටස් 5ක් පාවිච්චි වෙනවා. අර සූචක කොටසත් එක්ක කොටස් 6ක් හරි පාවිච්චි වෙනවා. ඒකට මේක තමයි ඇත්තම ක්‍රමය මේ අනුක්‍රමික විභජන ක්‍රමවේදේ. හරි. ඒතර හැම ගුණයකටම මේ වගේ සූචක කොටසක් තියෙනවා. එතකොට ඒ සූචක කොටසෙන් තමයි index block එකෙන් තමයි තියාගන්නේ එක තමයි තියාගන්නේ කොහෙද ඒ ගුණයේ කොටස් තියෙන්නේ කියන තොරතුර. එතකොට මේක දැන් මේ ක්‍රමයේ අපි ගුණයක් හදනකොට බලමු. හදනකොට මොකද වෙන්නේ කියලා. when a file is created all pointers in the index block are set to null. හරි. මොකක් හරි දැන් ගුණයක් හදනකොට හිතන්නකො අපි ක්‍රියායනයකින් ගුණයක් හදන්න උත්සාහ කරනවා. මොකක් හරි දැන් වදන් සැකසුම් ක්‍රියායනෙන් අපි ගුණයක් හදන්න පටන් ගන්නවා. එතකොට all pointers in the index block are set to null. ඒ කියන්නේ all pointers කියන්නේ පුතේ මෙන්න මේවා ටික. මේවා ටික ඔක්කොම set to null කියන්නේ ඍණ 1 කියන කිසි දෙයක් නැහැ ඒකේ. හරි. එතකොට මෙයාට කොටසක් ඕන වෙනකොට when the ith block is first written ඒ කියන්නේ i වෙනි කොටස ඒ ගුණුවේ ලියනකොට සිදු වෙන්නේ මෙහෙයුම් පද්ධතිය අර free space manager එකෙන්. ඒ කියන්නේ හිස් අවකාශ කළමනාකරන යාගේ ඒ පද්ධතියෙන් මෙහෙයුම් පද්ධතියම කොටසෙන් මෙයාට ලබා දෙනවා
මේ කොහෙද a block is obtained from the free space manager. ඒ කියන්නේ මොකක් හරි කොටසක් හිස් කොටසක් ලබා දෙනවා අර මේ හිස් අවකාශ කළමනාකරන කොටසෙන් මගින්. හරි. And its address is put in the index blocks ith address entry. එතකොට ඊට පස්සේ මොකක් හරි කොටසක් ගත්තට පස්සේ හිතන්නකෝ දැන් මේකට මේ ගොනුවට 9 වෙනි කොටස හිස් අවකාශ කළමනාකරු ලබා දෙනවා මෙහෙයුම් පද්ධතිය. එතකොට හිතන්නකෝ දැන් මේ ගොනුවට මුලින්ම මේ ඔක්කොම තියෙන්නේ නල් ඍණ 1 මුලින්ම අර 9 වෙනි කොටස ලබා දෙනවා. හිස් අවකාශ පද්ධතිය හිස් අවකාශ කළමනාකරන පද්ධතිය කියන මෙහෙයුම් පද්ධතිය මේ ගොනුවේ 9 වෙනි මේ ඩිස්කයේ 9 වෙනි කොටස හිස්. ඒකට මොකක් හරි ගබඩා ගන්න පුළුවන්. එතකොට මෙයා කරන්නේ ඒක අර ඒ 9 වෙනි අංකේ මෙතන දා ගන්නවා පළවෙනි යොමුවේ. ඒ වගේ. හරි. එතකොට ඒක තමයි මේ කියන්නේ when the ith block is first written, a block is obtained from the free space manager and its address is put in the index blocks ith address entry. Index allocation supports direct access without suffering from external fragmentation because any free block on the disk can satisfy a request for more space. ඒ කියන්නේ දුවේ පුතේ මේකේ අර යාබද විභජනයේ තිබුණ ප්‍රශ්න මෙතන ඇත්තෙත් නෑ. ඒ කියන්නේ හිස් අවකාශ තිබුණාට කමක් නෑ. කොහේ හිස් අවකාශ තිබුණත් කමක් නෑ. මේ මෙහෙයුම් පද්ධතියට පුළුවන් ඒ හිස් අවකාශ පාවිච්චි කරන්න මේ ගොනු සඳහා. ඊට අමතරව අර ඩිරෙක්ට් ඇක්සස් උත් පුළුවන්. ඒ කියන්නේ කෙලින්ම තැනකට යන්න පුළුවන්. අර මේ සූචක කොටස බලලා හිතා ගන්න පුළුවන් මොන මොකක් හරි බ්ලොක් එකක් මොකක් හරි කොටසක් අවශ්‍ය වෙනකොට එයාට එකෙන් කෙලින්ම බලලා හිතා ගන්න පුළුවන් මම යන්න ඕනේ මේ කොටසට කියලා. ඒකට ඒක නිසා ඒකත් ඇත්තෙම පහසුයි. Index allocations does suffer from wasted space. ඒ කියන්නේ ඒකේ පොඩි අවාසියක් තියෙනවා. ආයසරයක් අර ඉඩ ප්‍රමාණයක් පාවිච්චි කරන්න වෙනවානේ මේ සූචක කොටස් සඳහා index block සඳහා. එතකොට ඒක නිසා ඒක පොඩි අවාසියක් තියෙනවා. The point overhead of the index block is generally greater than the point overhead of linked allocation. සාමාන්‍යයෙන් index block එක තියෙන අපිට වැය කරන්න වෙන වියදම ඉඩ සඳහා වැය කරන්න වියදම වැඩි අර මේ සැබඳ විභාජනයේ pointer සඳහා වැය කරන වියදමට වැඩිය. හරි? ඒක නිසා මෙතන පොඩි අවාසියක් තියෙනවා. Consider common case in which we have a file of only 1 or 2 blocks. ඒ කියන්නේ හිතන්නකෝ මොකක් හරි ගොනුවක තියෙන්නේ කොටස් 1යි හෝ 2යි. හරි? එතකොට ඇත්තෙන්ම අර සැබඳි විභාජනයේ පොඩි ඉඩක්නේ අපිට යන්නේ අර පොයින්ට් එකක තියාගන්න අනිත් බ්ලොක් එක කොහෙද තියෙන්නේ කියලා කතන්දරේ කියන්නේ. ඒ වුණාට දැන් මෙතන මේ අනුක්‍රමික විභාජනයේ ඉන්ඩෙක්ස් ඇලොකේෂන් එකේ එහෙම කරන්නේ නැහැ නේ. කියන්නේ මොකක් හරි ගුණයකට ඒක ලොකු වුණත් පොඩි වුණත් ඒ සම්පූර්ණ සූචක කොටසම ලබා දෙන්න ඕනේ. ඒතකොට ඒක නිසා එතකොට ඒකේ අර කොටස් දෙකයි නම් තියෙන්නේ. ආ සූචක කොටසේ උදාහරණ වශයෙන් මෙහෙම ගත්තොත් එහෙම දැන් මේක ගත්තොත් එහෙම දැන් සූචක කොටසක් ලබා දෙනවා කියන්නකෝ මොකක් හරි ගුණයකට. ඒතකොට මේකේ තියෙන්නේ ඒ ගුණයේ පාවිච්චි කරලා තියෙන කොටස් දෙකයි නම් මේ ඔක්කොම පාවිච්චි වෙන්නේ නැහැ. අපිට යෑමක් වෙනවා. එතකොට මෙච්චර ඉඩක් මේකට ලබා දීමු තේරුමක් නැහැ. ඇත්තට මෙච්චර අපි පාවිච්චි කරලා තියෙන්නේ. ඒක නිසා ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉඩ වැයවීමේ ප්‍රශ්නයක් තියෙනවා මෙතන. ඊට පස්සේ දැන් ප්‍රශ්නයක් වෙනවා පුතේ. දැන් මේ every file දුල පුතාලා දැන් දන්නවා හැම ගුණයකටම සූචක කොටසක් තියෙන්න ඕනේ. ඉන්ඩෙක්ස් බ්ලොක් එකක් තියෙන්න ඕනේ. එතකොට මේක කොච්චර විශාල විය යුතුද? ඒක ප්‍රශ්නයක්. වැඩි පොඩි කරන්නත් බෑ. එතකොට ලොකු ගුණ තියාගන්න බෑ අපිට. වැඩි ලොකු කරන්නත් බෑ. ලොකු එතකොට පොඩි ගුණ පාවිච්චි කරනකොට අර සූචක කොටස ඉතිරි ඉඩ ප්‍රමාණය අපත යනවා. හරි? ඒක නිසා මේකට විසඳුමක් හැටියට තමයි අර වෙන ක්‍රමයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ දැන් Linux මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරනවා. ඒ ක්‍රමය ඒ කියන්නේ inode කියන ක්‍රමය භාවිතා කිරීම. An example mechanism the inode scheme in Unix based file systems. හරි? ඒ කියන්නේ මේ Linux මෙහෙයුම් පද්ධතිය ඒ පාවිච්චි වෙන inode ක්‍රමය අර ප්‍රශ්නෙට විසඳුමක්. ඒ කියන්නේ මොකද්ද ප්‍රශ්නේ? සූචක කොටස කොච්චර විශාල විය යුතුද? ගොඩාක් පොඩි කරන්නත් බෑ. එතකොට ලොකු ගුණ අපිට තියාගන්න බෑ. ගොඩාක් ලොකු කරන්නත් බෑ. ලොකු කරපුවාම පොඩි ගුණ තියෙනකොට අර සූචක කොට ඉදිරි කොටස අපත යනවා. ඒක නිසා මේගොල්ලෝ කරන්නේ
inode ක්‍රමය කරන්න දුවේ පුතේ. දැන් මෙහෙම මේක තමයි inode එක. ඒ Linux මේ මෙවුම් පද්ධති Linux නැත්නම් Unix ඒකට සමාන මෙවුම් පද්ධති වල තියෙන inode එක තමයි මේක. හරි. එතකොට දුවේ පුතේ මෙතන මේ inode එකේ දැන් මම කියවනේ හැම ගොනුවකටම තියෙනවා කියලා inode එකක් index block එකක්. එතකොට මෙතන හැම ගොනුවකටමත් inode එකක් තියෙනවා. හරි. එතකොට දුවේ පුතේ මම දුර්ලභ පුතාලට කලින් එක සැරයක් කියලා දුන්නා මේ මෙහෙම පද්ධතිය තියෙනවා කියලා මෙහෙම පද්ධතිය තියාගෙන ඉන්නවා කියලා හැම ගුණයකටම ඊට ආවේනික විස්තර කිහිපයක් හැම ගුණයකටම ඒ කියන්නේ උදාහරණ වශයෙන් protection ඒ කියන්නේ මේක කාට කියවන්න පුළුවන්ද මේ ගුණය කාට කියවන්න පුළුවන්ද මොන පරිශීලකයන්ටද කියවන්න පුළුවන් ඊට අමතරව මේ ගුණයට මේ මුරපදයක් තියෙනවද කවුද මේක හැදුවේ ක්‍රියේටර් ඊට අමතරව කවුද මේක දැනට මේක අයිතිකරු කවුද මේ ගොනුවේ ඊට අමතරව එතම Linux මේ මෙහෙම පද්ධති තියෙනවා ගොනුවක් අපි හදපුවාම අපිට ඒක වෙන කාටද අයිති කරන්න පුළුවන් ඒක අයිති බාරකාරත්වය වෙන කාටද දෙන්න පුළුවන් ඒ වගේ එතකොට කවුද මේක දැනට අයිතිකරු ඒ වගේ ඒ ගොනුවට ආවේනික තොරතුරු කීපයක් තියන් ඉන්න මෙහෙම පද්ධතිය එතකොට දුවේ පුතේ ඒ තොරතුරු තමයි මෙතන තියෙන්නේ මේ මම කියපු මේ inode එකේ දුර්ලභ පුතාලට පෙනේ ඒ inode එකේ දැන් මේ තියෙන තොරතුරු වලින් කීපයක් තමයි මේ දක්වලා තියෙන්නේ ඒ කියන්නේ කවුද මේකේ මේ නිර්මාණය කරේ කවුද මේක දැනට අයිතිකරු මේක මේ හදපු දවස මොකද්ද අන්තිමට වෙනස් වෙච්ච දවස මොකද්ද ඒ වගේ තොරතුරු මේකේ තියෙනවා මේ inode එකේ එක මේ මුල් හරිය. හරි. ඊට අමතරව දුවේ පුතේ දැන් ඊට පස්සේ වැදගත් දෙයකට අපි එනවා මේ inode එකේ. මේ මොකද වැදගත් දේ මේ ගොනුවේ කොටස් කොහෙද තියෙන කියන එකට මේ ඒ තොරතුරු ටික. ඒ කියන්නේ මෙයා දැන් මෙතන මේකෙන් පෙන්වන්නේ මේකේ පළවෙනි කොටස තියෙන්නේ මේ ගොනුවේ කොහෙද? මේක පළවෙනි දැත්තේ මෙතන තියෙන ඇඩ්‍රස් තියෙන්නේ පොයින්ටර්ස් තියෙන්නේ. මේ මොන කොටසේද මේක තියෙන්නේ කියලා. එතකොට මෙහෙම පද්ධතියට පුළුවන් ඒ කොටසට ගිහිල්ලා ඒක කියවන්න. මෙතන දෙවෙනි ඒකෙත් නැත්තම් ඒකේ දෙවෙනි කොටසේ කොහෙද තියෙන්නේ කියන එකට මෙතන යොමුවක් තියෙනවා. ඒ වගේම තුන්වෙනි කොටස කොහෙද තියෙන එකට යොමුවක් තියෙනවා. ඒ වගේ යොමු තියෙනවා මෙතන ඒ මෙහෙම පද්ධතියේ කොටස් ඒ ඩිස්කේ කොහෙද තියෙන්නේ කියන එක අඟවන්න. හරි. එතකොට දුවේ පුතේ මෙතන අර ප්‍රශ්නෙට විසඳුම කියන්නේ මම කියන ප්‍රශ්නේ මේ inode එක කොච්චර විශාල වේවිද කියන එක. එතකොට මේක ලොකු විශාල වෙන්න පුළුවන් අතන විශාල වෙන කියන හැබැයි මේකේ විශාලත්වය මෙහෙමමයි ඒ උනාට තවත් දැන් මෙච්චර දැන් මේ කොටස් වලින් ඉඩ මදි නම් ඒ ගුණුවට මෙතන තියෙන සිංගල් ඉන්ඩිරෙක්ට් කියලා. ඒ කියන්නේ ඒකෙන් කොට මේ ඒකෙන් ලිපිනයක් දෙන්නේ වෙනත් සූචක කොටසකට ඉන්ඩෙක්ස් බ්ලොක් එකකට. ඒතර ඒකෙන් පුළුවන් පුදුවේ තවත් බ්ලොක්ස් වලට යන්න. හරි? ඊට පස්සේ ඒකෙත් මදි නම් මෙතන තියෙනවා ඩබල් ඉන්ටරෙක්ට් කියලා එකක්. ඒ කියන්නේ දෙසරයක් ඒ වැඩේ කරන්න. ඒ කියන්නේ මෙතන තියෙනවා ලිපිනයක්. ඒ ලිපිනයෙන් යන්නේ දත්ත වලට නෙමෙයි data වලට නෙමෙයි යන්නේ වෙනත් ඉන්ඩෙක්ස් බ්ලොක් එකකට යන්නේ. වෙන සූචක කොටසකට යන්නේ. හරි? ඒතකොට ඒ සූචක කොටසෙන් යන්නේ තවත් සූචක කොටස් වලට. ඒතකොට ඒකෙන් පුළුවන් ඒ අදාළ ඒකේ අන්තිමටම තමයි ඒවායේ data පෙන්වන්නේ. කොහෙද තියෙන කියලා කොට මේ ලිපින පෙන්වන්නේ අන්තිමටම. ඒ වගේම මෙතන මම ඇඳලා නැහැ. ට්‍රිපල් ඉන්ඩිරෙක්ට් වෙන්න පුළුවන්. ඒ වගේ කියන්නේ මේක දැන් මේක දෙසරයක් වෙනවා මෙතන තුන් සැරයක් වෙනවා ඒ වගේම. හරි? එතකොට ඒ වගේ දැන් මෙතන අර මේ පොඩි ෆයිල්ස් වලට පොඩි ගුණ වලට මේ ටික විතරක් ඇති. මේවා පාවිච්චි වෙන්නේ නැහැ. ලොකු වෙනකොට මේවා සමහරට මේක පාවිච්චි වෙයි. ඊටත් ලොකු වෙනකොට මේකත් පාවිච්චි වෙයි. ඊට ලොකු වෙනකොට මේකත් පාවිච්චි. ඒක නිසා අර ප්‍රශ්නේ ඒකෙන් මග හැරෙනවා. ඒ කියන්නේ inode එක කොච්චර ලොකු විශාල වේවිද කියන ප්‍රශ්නේ එතනින් මග හැරෙනවා. මේ ක්‍රමවේදයේ හින්දා. Here we keep the first say 15 address pointers in the files inode. හරි. එතකොට මේකේ දැන් මුලින් උදාහරණ වශයෙන් මුල් 15 address දෙක මුල් මේ ලිපින 15 තියාගන්න පුළුවන් මේ inode එකේම. The first 12 of these pointers point to direct blocks. That is they contain addresses of blocks that contain data of the file. හරි. ඒ කියන්නේ මේක දැන් මෙතන මේ ටික 15ක් හිට ගන්න. හරි. එතකොට මේ ටික 15ක් නම් මේ 12 එයා පාවිච්චි කරන්නේ කෙලින්ම
කොටස් කොහෙද තියෙන්නේ කියලා ලිපින වලට දෙන්න. එතකොට දැන් මේක මේ ටික 15ක් කියලා ගත්තම මේ සම්පූර්ණ ටිකම. එතකොට මේකෙන් 12 පාවිච්චි වෙනවා ලිපින තියාගන්න ඒ ගුණයේ කොටස් කොහෙද තියෙන්නේ කියන ඒ ලිපින ටික තියාගන්න. ඊට පස්සේ මේ මිතුරු මේ පේලි තුන පාවිච්චි වෙන්නේ මේවා සඳහා single indirect, double indirect, triple indirect සඳහා තමයි පාවිච්චි වෙන්නේ. Thus the data for small files of no more than 12 blocks do not need a separate index block. ඒ කියන්නේ මම කියපු කතන්දරේ. ඒ කියන්නේ දුවේ පුතේ පොඩි ගුණ සඳහා අර ඒකේ තියෙන අර ලිපින 12 ඇති. inode එකකින් දක්වන මුලින් දක්වන ලිපින 12 ඇති. හරි. ඊට පස්සේ if for example if the block size is 4 kilobyte then up to 48 kilobytes of data can be accessed directly. ඒ කියන්නේ අර උදාහරණයක් වශයෙන් කොටසක් කිලෝබයිට් 4 නම් 12 තියාගන්න පුළුවන් නම් මේ දැන් ගුණයේ මේ ඩිස්කේ කොටසක් කිලෝබයිට් 4යි. එතකොට අර inode එකේ අර කොටස් 12ක් තියාගන්න පුළුවන් ඒ inode එකේම ඒ කොටස් 12 කොහෙද තියෙන්නේ කියලා. එතකොට කිලෝබයිට් 48ක කිලෝබයිට් 48ක ගුණුවක් තියාගන්න පුළුවන්. ඒක විස්තර තියාගන්න පුළුවන් ඒ inode එකේම. The next 3 pointers point to indirect blocks. ඒ කියන්නේ අර මම කියපු අර රූපේ ඉතිරි අන්තිම තුන indirect blocks වලට තමයි යොමු කරන්නේ. single indirect, double indirect, triple indirect. The first points to a single indirect block which is an index block containing not data but the addresses of blocks that do contain data. ඒ කියන්නේ මම කියපු ඒ තොරතුර. ඒ කියන්නේ single indirect block එකකින් තියෙන address එකක් ඒක යන්නේ index block එකකට යන්නේ වෙන. ඒතකොට ඒ index block එකේ පෙන්නන්නේ addresses of blocks that contain data. It was double indirect එකේ වෙන්නේ කතන්දරේ තියෙනවා which contains address of a block that contains the addresses of blocks that contain pointers to actual data blocks. The last pointer contains the address of the triple indirect block. ඒ කියන්නේ මම කියපු කතාවම තමයි දුවපුතේ ඒකේ මේ කතාව වලින් පෙන්නන්නේ. ඒ කියන්නේ මේකෙන් මේ inode එකේ මුල් 12ෙම ලිපින 12ෙම කෙලින්ම data කෙලින්ම කොටස් කොහෙද තියෙන කියලා පෙන්නනවා. ඉතිරි ඒවයින් පෙන්නන්නේ තව index blocks. තව සූචක කොටස් ඒවයින් පෙන්නනවා කොහෙද තියෙන්නේ කියලා. හරි. එතකොට ඒ අනුව තමන් ඒ ගුණයේ මේ විශාලත්වය ප්‍රශ්නයක් නැහැ. පොඩි විශාලත්වයක් තියෙන ගුණ වලටත් මේ ක්‍රමය සුදුසුයි. ලොකු විශාලත්වයක් තියෙන ගුණ වලට මේ ක්‍රමය සුදුසුයි. ඒකේ විශාලත්වය අනුව මේ පාවිච්චි වෙන්නේ මොනවද කියන එක තීරණය වේවි. පොඩි ගුණයකට මේ ටික විතරයි. ලොකු වෙන මේ ටික පාවිච්චි වෙනවා. හරි. එතකොට ඒක තමයි Linux වල මේ index allocation එක. ඒ කියන්නේ inode භාවිතා කරලා ගුණ වලට අවශ්‍ය කොටස් මෙයුම් පද්ධතිය විසින් ලබා දීම. එතකොට දුවේ පුතේ අපි බැලුවොත් එහෙම මේ inodes කොහෙද තියෙන්නේ කියලා. දැන් මේ රූපයේ මම පෙන්වන්නේ මේ partition එකක්. ඒ කියන්නේ Linux තියෙන partition disk partition එක disk ප්‍රදේශයක කොහොමද දත තියෙන්නේ කියලා. දුලපුතාට මම එක පාඩමකදී කරා. මෙතන මුලින්ම boot block එක, ඊට පස්සේ super block එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා දුවේ පුතේ මේ ඩිස්කයේ හිස් අවකාශ තියෙන්නේ කොහෙද කියන එක කළමනාකරණය කරන්න පුළුවන් දත්තර කිහිපයක්. හරි මම ඉස්සරහට කියලා දෙනවා. ඊට පස්සේ දුවේ පුතේ තියෙන inodes කියලා පෙන්නන්නේ මේ ඩිස්කයේ තියෙන inodes ඔක්කොම ටික තියෙන උතන. ඒ කියන්නේ හැම ගුණයකටම inode එකක් තියෙනවානේ. ඒතකොට ඒ inode ඔක්කොම ටික තියෙන උතන. හරි. ඊට පස්සේ පුතේ තියෙන root directory එක. ඒක අර මූලික එකක්නේ. කියන්නේ ඒ පරිගණකයේ ඒ ඩිස්කයේ මූල නාමාවලිය. මේ root directory එකේ මොනවද තියෙන්නේ කියන කතන්දරේ. ඊට පස්සේ තියෙන දුවේ පුතේ ඇත්තෙන්ම අර ගුණුයි නාමාවලිය තියෙන මේ දත්ත තමයි තියෙන්නේ අනිත් කොටස් වල. හරි. එතකොට අපි දැන් ඉස්සරහට ගියොත් එතකොට දුවේ පුතේ දැන් අපි බලමු මෙයුම් පද්ධතිය කොහොමද මේ නිදහස් අවකාශය කළමනාකරණය කරන්න කියලා. ඒක ඇත්තේ මෙහෙයුම් පද්ධතියේ වැඩක්. The page that is not currently allocated to files directories must be managed. ඒ කියන්නේ දැනට මොකක් හරි ඩිස්ක් එකක ගුණ වලටයි නාමාවලි වලටයි දීලා නැති ඉඩ ප්‍රමාණය කළමනාකරණය කරන්න ඕනේ. මොකද
තවත් ගුණ වලට ඒවා පාවිච්චි කිරීම සඳහා. To perform this, a disk allocation table is maintained on disk. ඒතර ඒක සඳහා disk allocation table එකකුත් පාවිච්චි වෙනවා. ඒ කියන්නේ ඒ ඩිස්කයේ වගුවක් පාවිච්චි වෙනවා කොහෙද හිස් අවකාශ තියෙන කියන එක පෙන්වන්න. ඒතර මේ free space management කියන මේ ඩිස්කේ කොටසේ තියෙන නැත්නම් මේ වගුව තමයි. ඒ කොමාරී තොරතුර තියාගැනීමට අවශ්‍ය මේ data ටික තමයි එතන තියෙන්නේ. එතකොට මෙතන ඒ partition එකේ අර මම කලින් කිව්වා වගේ එක ප්‍රදේශයක් තියෙනවා. ඒ නිදාස් අවකාශ කළමනාකරණය කිරීමට අවශ්‍ය තොරතුරු ටික තියාගන්න. එතකොට අපි මෙහෙයුම් පද්ධතිය කොහොමද මේක කරන්නේ කියලා බැලුවොත් එහෙම මේ නිදාස් අවකාශ කළමනාකරණය කරන්නේ. ඒකට ක්‍රම දෙකක් යට පාවිච්චි කරන්න පුළුවන්. එකක් තමයි bit වගු, bit table. This method uses a vector containing one bit for each block on the disk. Each entry of a 0 corresponds to a free block and each one corresponds to a block in use. ඒ කියන්නේ දුවේ පුතේ අර මම කියවන්නේ his free space management මෙන්න මේ ඉඩේ එයාට තියාගන්න පුළුවන් මෙහෙම පද්ධතියට බිටු එකතුවක්. එතකොට අර ඒකේ අර තියෙන මේ ඒ ඩිස්කේ තියෙන කොටස් ගන්නට බ්ලොක්ස් ගන්නට මේකේ තියෙනවා බිට්සුත් තියෙනවා. එතකොට හැම කොටසකටම එක බිට් එකක් තියෙනවා. ඒ කොටස හිස් නම් 0 බිඳුවයි. ඒ කොටස පාවිච්චි වෙනවා නම් ඒ මොකක් හරි බ්ලොක් එකක් පාවිච්චි වෙනවා නම් අදාළ බිටුව 1යි. ඒ වගේ. එතකොට ඒ තොරතුරු ටික මෙතන තියෙනවා. එතකොට මෙහෙම පද්ධතියට පුළුවන් මේ ඒ බිට් වගුව බලලා මෙතන තියෙන මොන කොටසද හිස් මොන කොටසද පාවිච්චි වෙන්නේ කියන එක දැනගන්න. ඒක එක ක්‍රමයක්. දෙවෙනි ක්‍රමය තමයි මෙහෙම බිට් වගුව තියාගන්න නැතුව අර මම කලින් කියපු අවකාශයේ ඒ ඩිස්කේ මුල් කොටසේ හිස් අවකාශ කළමනා කරන කොටසේ යා තියාගන්න පුළුවන් මොකක් හරි බ්ලොක් කියන්නේ නිදහස් කියන්නේ හිස් බ්ලොක් වල හිස් කොටස් වල අංක ටික නිකන් එකතුවක් හැටියට තියාගන්න පුළුවන්. ඒකත් එක ක්‍රමයක්. In this method each block is assigned a number sequentially and the list of the numbers of all free blocks is maintained. එතකොට ඒක අර බිටුව තියාගන්න ඕනේ. යා කරන්නේ මේ නිකන් ලයිස්ට්ුවක් තියාගන්නවා මොන ඩිස්කේ කොටස්ද හිස් එතකොට ඒක බලයට පුළුවන් මේ අවශ්‍ය මොකක් හරි කොටස මේ ගුණයකට කොටස් අවශ්‍ය නම් මේ ලයිස්ට්ුව බලයට පුළුවන් මේ කොටස හිස් මේ කොටස හිස් කියලා දැනගන්න පුළුවන් මෙහෙම පද්ධතියට. එතකොට ඒක දෙවෙනි ක්‍රමය බිටු වගුව පළවෙනි ක්‍රමය දෙවෙනි ක්‍රමය හිස් කොටස් ලයිස්ට්ුව. එතකොට මේ පොතේ දැන් අපි දැත්තෙම මෙහෙයුම් පද්ධතියක් ගොනු කළමනාකරණය කරන්නේ කොහොමද කියන ගැන ගොඩාක් දුරට ඉගෙන ගත්තා. දැන් අපි යන්නේ ඇත්තටම දුවේ පුතේ අපි කලින් ඉගෙන ගත්ත ප්‍රොසෙසර්ස් ගැන, ක්‍රියායන ගැන. කියන්නේ අපි මෙහෙයුම් පරිගණකයක් පාවිච්චි කරන ක්‍රියායන පටන් ගන්නවා. හරි? එතකොට එතෙම මේ ගොනු නිර්මාණය වෙන්නේ ක්‍රියායන හරහා. Files are created used by processors. ක්‍රියායන තමයි ඒවා පාවිච්චි කරන්නේ. ඒවා නිර්මාණය කරන්නේ ක්‍රියායන. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ඔයාලා මොන හරි වදන් සැකසුමක් කරනකොට ඒකේ මොකක් හරි ලියපු report එකක් හරි මොකක් හරි වාර්තාවක් ගබඩා කරනකොට අපි ගුණයක් හදාගන්න ඕන එකට. එතකොට ඒක අර මේ වදන් සැකසුම් ක්‍රියාවෙන් තමයි ඒක කරන්නේ. When a file is created, it inherits a user ID of the creating process. එතකොට ගුණයක් නිර්මාණය වෙනකොට it inherits එයාට ලැබෙනවා ඒ creating process එකේ user ID එක. ඒ කියන්නේ ඒ ක්‍රියායනේ තියෙනවානේ හදන ක්‍රියායනේ. ඒ ක්‍රියායනේ පාවිච්චි කරන පරිශීලකයා ඉන්නවානේ. ඒ පරිශීලකයාගේ අංකය මේ ගුණයට ලැබෙනවා. මේ පරිශීලකයා තමයි මේ ගුණ හැදුවේ කියලා එයා තමයි මේක අයිතිකරු කියන තොරතුරු හැටියට. The current working directory for each process is maintained as a part of the process state. එතකොට දුවේ පුතේ දුවලා පුතාට මතක ඇති ක්‍රියායනයක් හැම ක්‍රියායනයක් සඳහාම පරිගණකයක දුවන මෙහෙයුම් පද්ධතිය තියාගෙන ඉන්නවා තොරතුරු එකතුවක්. එතකොට මේ තොරතුරු එකතුවේ එයා තියාගෙන ඉන්නවා current working directory එක. ඒ කියන්නේ දැනට මේ ක්‍රියායනය වැඩ කරන්නේ මොන නාමාවලියද කියන එක. තුල දන්නවා ඉතින් නාමාවලිය අර root එක මැද ඇඳලා පෙන්වන්නේ කියන්නේ
ඩිරෙක්ටරි ස්ට්‍රක්චර් එකක් තියෙනවා. එතකොට මේ ඩිරෙක්ටරි ස්ට්‍රක්චර් එකේ මේ process එක මේ ක්‍රියාව යන්නේ කොහෙද ඉන්නේ කියන එක. ඒක උදාහරණයක් වශයෙන් ඔයාලගේ Windows පරිගණකයේ නම් documents කියන නාමාවලිය ASCII. එතකොට current working directory එක හැටියට ගන්නේ දැනට භාවිතා වන නාමාවලිය හැටියට මේ ක්‍රියාවේදී සඳහන් වෙන්නේ ඒ තොරතුරේ තියාගන්නේ මේ documents කියන නාමාවලිය. හරි එතකොට ඒක ඇත්තම පහසුයි. එතකොට මේ මෙහෙම පදයට පහසුයි. ඒක මේ ක්‍රියාවනේ මොකක් හරි ගබඩා කරනකොට යා ගබඩා කරන්නේ ඒ නාමාවලියම තමයි. document කියන directory එකේම තමයි ඒ ක්‍රියාවනේ ගුණයක් හදාගන්නේ. The process must first open a file in order to read or write to it. ඒ කියන්නේ මොකක් හරි ක්‍රියාවනයක් මේ මොකක් හරි ගුණයක් කියවන්න හෝ ලියන්න කලින් ඒක විවෘත කරගන්න ඕනේ. ඒ ගුණ විවෘත කරගන්න ඕනේ. එතකොට ඒක නිසා මෙවැනි පද්ධතිය open කියන system call එක ඒ කියන්නේ පද්ධතිය ඇමතුම open කියන පද්ධතිය ඇමතුම දීලා තියෙනවා. ඒ ක්‍රියාවන ඒ කියන්නේ ඒ programs වලට පුළුවන් ඒ system call එක පාවිච්චි කරලා ඒ ගුණ විවෘත කරගන්න කියවීම සඳහා. When the user calls open, ඒ කියන්නේ මොකරි open කියන ඒ පද්ධතිය අමුතුම පටන් ගන්නකොට the operating system creates an object, open file object to represent the open instance of the file. It also allocates file descriptor which acts as a handle or reference to the open file object. ඒ කියන්නේ මොකක් හරි ගුණයක් විවෘත කරනකොට මෙහෙයුම් පද්ධතිය විසින් ඒ ගුණුව ගැන තොරතුරක් ඒ ක්‍රියාවනයට දෙනවා. ඒකට කියන්නේ ෆයිල් ඩිස්ක්‍රිප්ටර් එක කියලා කියන්නේ. ඒ ෆයිල් ඩිස්ක්‍රිප්ටර් එකේ තියෙන දුවේ පුතේ ඒ ගුණුව ගැන විස්තර. ඒ ගුණුව කොහෙද තියෙන්නේ කියන වගේ තියෙනවා. Open files may be closed by the close system call and also close automatically when the process terminates. හරි. එතකොට open files කියන්නේ විවෘත කරපු ගුණ වහන්න පුළුවන් මේ close කියන පද්ධතිය අමතුම හරහා. ඉබේට ඒවත් ඉබේම වැහෙනවා. මොකක් හරි ක්‍රියාවනයක් නිම වෙනකොට ඒවා මෙහෙම පද්ධතිය විසින් අවසාදමනවා මේ ඒ ගුණ. ඒතර ඒ කියන්නේ ඒකට අර පටන් ගන්න මේ කියන්නේ මේ වසාදමන කියන දේ පුතේ ඒකට අපි දැන් මේ දත්ත පටන් මේ කියන්නේ එක ෆයිල් ඩිස්ක්‍රිප්ටර්ස් එකම අරගන්න ඒ ඔක්කොම දැන් අතර කරලා දානවා ඒ ගුණුව ඒ පාවිච්චිය නිම වෙනකොට එහෙම නැත්නම් ක්‍රියාවනේ නිම වෙනකොට. Each file descriptor represents an independent session with the file. ඒතකොට අර ෆයිල් ඩිස්ක්‍රිප්ටර් එකක් දුවේ පුතේ මම කිව්වනේ ක්‍රියාවනේ ගුණයක් අරිනකොට මෙහෙම පද්ධතිය යාට ෆයිල් ඩිස්ක්‍රිප්ටර් එකක් දෙනවා කියලා. ෆයිල් ඒ ගුණුව ගැන විස්තරයක් තියෙන ඉඟියක් දෙනවා. එතකොට ඒ ඉඟියේ තියෙන දේ පුතේ ඒ ගුණුව ආශ්‍රිත තොරතුරු. The associated open file object holds the context for that session. This includes the mode in which the file was opened and the offset pointer at which the next read or write must start. හරි එතකොට ඒ කියන්නේ මේ අර මේ මෙහෙම පද්ධතිය විසින් දෙන මේ ෆයිල් ඩිස්ක්‍රිප්ටර් එකේ තියෙන දේ පුතේ මේ ඒ ගුණුව ගැන තොරතුරු. ඒ කියන්නේ මේ ගුණුව විවෘත කරේ කියවීම සඳහාද නැත්නම් ලිවීම සඳහාද කියලා. හරි. එහෙම නැත්නම් ඊට අමතරව තියෙන දේ පුතේ offset point එකක්. offset point කියන්නේ මේ ගුණුවේ Taman කියවන්නේ මොන ස්ථානයේද කියන එක රඳවා ගැනීම සඳහා පොඩි තැනකුත් තියෙනවා මේ තොරතුරේ. එතකොට මේ offset point එකෙන් තමයි ඉස්සරහට වෙන කියවීම හෝ ලිවීම ඒ ගුණුවට සිදුවිය යුත්තේ. When the user opens the file, the operating system initializes the offset pointer to 0. ඒ කියන්නේ ගුණුව මුලින්ම පරිශීලකයා විවෘත කරනකොට මෙවැනි පද්ධතිය අර offset point එක ඒ කියන්නේ පටන් ගන්න තැන ඒ දැන් ගුණුව මෙහෙමනම් පටන් ගන්න තැන තියාගන්නේ ඒ ගුණුවේ මුල. එතකොට එතන තමයි කියවීම ආරම්භ කරන්නේ. Subsequently, each read or write advances the pointer by the amount of data transferred. ඊට පස්සේ මේ කියවන් යනකොට දුවේ පුතේ ගුණුව අර ඒ කියවන ප්‍රමාණය අනුව ඒ පොයින්ට් එක offset point එක වෙනස් වෙනවා. එතකොට ඊට පස්සේ ගුණුව කියවනකොට එතනින් තමයි කියවන්න ගන්නෙ. එතකොට ඒකත් අර
තොරතුරේ ඇතුළත් වෙනවා මෙහෙයුම් පද්ධතිය විසින් තියාගෙන ඉන්න මේ ක්‍රියායනය සඳහා මේ ඒ ගොනුව පරිහරණය කිරීම සඳහා තියාගෙන ඉන්න තොරතුරු එකක් තියන් ඉන්නවා. එතකොට දුවේ පුතේ අපි ඇත්තටම මෙතනින් මේ ගොනු කළමනාකරණය කිරීම ගැන අපි ඉගෙනගත්ත පාඩම් ඇත්තෙම නිම කරනවා. එතකොට මම ආයසරයක් මේ සාරාංශයක් හැටියට දුවලා පුතාලට මතක් කරොත් එහෙම අපි මුලින්ම කිව්වා ගුණයක් කියන්නේ ඇත්තෙම සරල දෙයක්. ඒ කියන්නේ සරල කිරීමක් කියලා මම දුවලා පුතාලට කියලා දුන්නා. ඒ කියන්නේ මේ ඩිස්ක් එකක් ගත්තම ඩිස්ක් එක සංකීර්ණයි. එතකොට මේ ගුණ කියන සරල කිරීම මෙහෙයුම් පද්ධතිය විසින් අපිට දෙනවා. හරි. ඊට අමතරව දුවේ පුතේ අපි කිව්වා ගුණුවක් තියන් ඉන්නවා කියලා මෙහෙයුම් පද්ධතිය ඇත්තම තියන් ඉන්නවා කියලා හැම ගුණුවක් සම්බන්ධයෙන්ම විස්තර. හරි. ඒක උදාහරණයක් වශයෙන් අර Linux වල inode එකේ තියාගෙන ඉන්න පුළුවන්. ඒතර ඒකේ තියෙනවා ඒ ගුණුවේ කවුද හැදුවේ ගුණුවේ මේ මුරපදය ඒක කියවන්න read only විතරද ඒ කියන්නේ ඒ ගුණවල ලියන්න බැරිද ඒ කතන්දර ඊට අමතරව ගුණුව මේ හදපු දවස ඒක වෙනස් කරපු දවස් ඒ ඔක්කොම තියන් ඉන්නවා. හරි. ඊට අමතරව දුවේ පුතේ අපි ඉගෙන ගත්ත තවත් දෙයක් folders ගැන ඒ කියන්නේ directories ගැන. ඒ කියන්නේ ඒවත් මේ අපිට මෙහෙයුම් පද්ධතිය විසින් දෙන සරල කිරීමක් ගුණ වලට අමතරව. එතකොට ඒ ගුණ ඒක දුවේ පුතේ අපිට මේ නාමාවල තියෙනකොට අපිට ලේසි පරිශීලකයන්ට පුළුවන් ඒ ලස්සනට තම තමන්ගේ වැඩ තම තමන්ගේ ගොනු එක එක අදාළ නාමාවල වල තියාගෙන ඉන්න. ඒතර ඒකත් මෙහෙයුම් පද්ධතිය විසින් අපිට දෙන සේවාවක්. ඊට අමතරව දුවේ පුතේ අපි කිව්වා ෆයිල් බ්ලොක්ස් ගැන. ඒ කියන්නේ මේක ඇත්තටම වැදගත් දෙයක්. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතිය ගොනුවක් එක ගනුදෙනු කරන්නේ බ්ලොක්ස් වලින් කොටස් වලින්. සාමාන්‍යයෙන් මේවා කිලෝබයිට් 1ක් කිලෝබයිට් 4ක් විතර වෙනවා මේ බ්ලොක් එක විශාලත්වය. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත දුවේ පුතේ ෆයිල් සිස්ටම්ස් ගැන. ෆයිල් සිස්ටම්ස් කියන්නේ method of organizing blocks on a storage device into files and folders. ඒ කියන්නේ අර මම දුල පුතාලට ඉඳලා පෙන්වන්නේ එක මේ අර Linux වල කොහොමද තියෙන්නේ කියලා. ඒ වගේ කොහොමද තියෙන්නේ මොකක් හරි ගුණ පද්ධතියක ගුණුවේ නාමාවලිය තියෙන ක්‍රමය මේ ගුණ පද්ධතියෙන් මේ උදේශ කරනවා. එතකොට MS-DOS NTFS වගේ ඒවා ගුණ පද්ධති වලට උදාහරණ. ඊට අමතරව දුවේ පුතේ අපි වැදගත් දෙයක් ඉගෙන ගත්තා මෙහෙයුම් පද්ධතිය මේ ගුණ වලට අවකාශ දෙන්නේ කොහොමද කියන එක. contiguous allocation, linked allocation, index allocation අපි ඉගෙන ගත්තා. එතකොට දුවේ පුතේ අපි දුල පුතාලට මේවා ඇත්තෙම අපි ගොඩාක් දුරට ගියා මේ විස්තරෙම කියන්න. දුල පුතාලා විෂය නිර්දේශයේ මම නැවතත් කියනවා එච්චර දුරට යන්න ඕනේ නැහැ. කොහොම හරි ඒ වුණාට දුල පුතා දැනගන්න ඕනේ මේවායේ තියෙන මේ ඇත්තෙම වෙන්නේ මොකද්ද කියන එක. contiguous allocation එකේ තියෙන දුවේ පුතේ එක දිගට තමයි ඒක මේ තොරතුරු ගුණ වල තොරතුරු තියන් ඉන්නේ. ඒතකොට ඒවායේ ඒකේ වාසි තියෙනවා අවාසි තියෙනවා. දුල පුතාලා ඒව දැනගන්න ඕනේ. ඊට අමතරව ඒකේ වාසිය මගහරින්න තමයි linked allocation එක ගෙනාවේ. ඒ කියන්නේ සබඳ විභාජනය මේකේ අවාසි මගහරින්න සබඳ විභාජනය ගෙනාවේ. එතකොට ඒකත් දුල පුතා දැනගන්න ඕනේ ඒක කෙරෙන්නේ කොහොමද කියන කතන්දරේ. ඒ කියන්නේ හිස් අවකාශ කොහෙ තිබුණත් කමන්නේ ඒ ඔක්කොම මෙහෙම පද්ධතියට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අර මේ යාබද විභාජනය තිබුණ අවාසි ඔක්කොම මගහැරෙනවා. ඊට අමතරව දෙපොත අපි හොඳ ක්‍රමයක් ඉගෙන ගත්තා index allocation එක. මේ Linux වල තියෙන ක්‍රමවේද අපි ඉගෙන ගත්තා. ඒකත් වෙන්නේ කොහොමද කියන කියන එක මම හිතන දුල පුතාලට අවබෝධයක් ඇති ඒ ගැනත්. හරි. එතකොට ඊට අමතරව අපි ඉගෙන ගත්තා නිදහස් අවකාශ මැනේජ් කරන එක මෙහෙයුම් පද්ධතිය විසින් ඒ කළමනාකරණය කිරීම. එතකොට මේකේ හැම ඩිස්ක් එකම තියන් ඉන්නවා නිදහස් අවකාශ කොහෙද තියෙන්නේ කියන එකට ඒ තොරතුරු තියාගන්න තැන. එතකොට ඒ අනුව මෙහෙයුම් පද්ධතියට පුළුවන් දැනගන්න කොහෙද ඒ ඩිස්ක් එකේ හිස් අවකාශ තියෙන්නේ කියන එක දැනගන්න පුළුවන්. ඊට අමතරව දුවේ පුතේ අපි අන්තිමටම කරේ මේ ක්‍රියායනත් එක්ක ගුණ වල තියෙන සම්බන්ධතාවය. ඒ ක්‍රියායන වලින් තමයි ගුණ හදන්නේ. එතකොට ඒ ගුණ හදපුවාම මෙහෙයුම් පද්ධතිය ඒ ක්‍රියායනයට
දෙනවා ගුණ ගැන විස්තර තමන් ඒකේ ක්‍රියායනය විවෘත කරන් ඉන්න ගුණ ගැන විස්තර මෙහෙම පද්ධතිය දෙනවා. එතකොට ඒ අනුව ඒ ක්‍රියායන වලට පුළුවන් ඒ ගුණ කියවන්න ඒ ගුණ කියවන එකට මෙහෙම පද්ධතිය පිහිට ලබා ගන්නවා. එතකොට මෙහෙම පද්ධතිය දන්නා මේ ගුණ කොහෙද තියෙන්නේ කියලා එදා තැන් වලට ගිහිල්ලා එයාට කියවන්න පුළුවන්. හරි. එතකොට දුවේ පුතේ එතනින් ඇත්තටම අපිට නිම කරන්න පුළුවන් මේ පාඩම. මට නිම කරන්න කලින් දුවලා පුතාලාට මම මේ ගිය අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේ එක මේ ගුණ කළමනාකරණය කිරීම පිළිබඳ ගැටලු කිහිපය මම ඉක්මනින් කියලා දෙන්න. එකක් තමයි what is meant by contiguous file space allocation. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තිබුණ ගැටලුවක් මේ යාබද ගුණ විභජනය කියන්නේ මොකක්ද? එතකොට ඇත්තම මේ උත්තරේ වෙන්න ඕනේ එක දිගට ගුණව ගබඩා කිරීම. එකට ඒ කියන්නේ මේ ගුණව සඳහා කොටස් එක දිගට ලබා දීම. ඊට අමතරව දෙපු තව ප්‍රශ්නයක් තියෙනවා. write down one drawback of contiguous file space allocation. ඒ කියන්නේ යාබද ගුණ විභජනයේ අවාසියක් දක්වන්න. එතෙම අපි අවාසි කීපයක් ඉගෙන ගත්තා. එක අවාසියක් තමයි ඛණ්ඩීකරණය. කියන්නේ fragmentation. ඒ කියන්නේ හිස් අවකාශ තැන් වල ඇති වෙනවා. එතකොට ඒවා පාවිච්චි කරන්න බැරි වෙනවා. මේ හිස් අවකාශ ගොඩක් පොඩි නම් එතකොට ඒවා මේ එක දිගට නැත්තම් පාවිච්චි කරන්න බැරි වෙනවා. හරි. ඒක එක අවාසියක්. අපි තවත් අවාසි ඉගෙන ගත්තා. ඊට පස්සේ තවත් එකක් තමයි දුවේ පුතේ අපි අහනවා මේ අහලා තිබුණ ප්‍රශ්නයක්. Contiguous allocation is feasible to store a set of files on a CD-ROM. ඒ කියන්නේ CD-ROM එක ගබඩා කිරීම සඳහා මේක මේ යාබද විභජනය මේ සුදුසු වන්නේ ඇයි කියන එක. ඒතකොට ඒකට උත්තරේ වෙන්නේ CD-ROM එකක අපි එක සැරේ ලියන්නේ. ලියනකොට අපි දන්නවා ඒක ලිවිය යුතු ගුණ ගැන අපි දන්නවා. එතකොට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට එක දිගට ලියාගෙන යන්න පුළුවන්. ඒවයි ආය මකාදමීමේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒක නිසා CD-ROM read only memory නේ. එතකොට ඒක ආය මකාදමීමේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හරි. ඊට අමතරව දෙවි පුතේ අන්තිම ප්‍රශ්නේ අහලා තිබුණේ in addition to normal data items write down one other information that exist in a file block in the linked file space allocation scheme. ඒ කියන්නේ අර කොටස් මේ සැබඳ විභාජනයේ in addition to normal data items ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වවලට අමතරව එක ඩිස්ක කොටසක තියාගෙන ඉන්න අනිත් තොරතුර මොකද්ද? හරි සරලයි උත්තරේ. අනිත් තොරතුර ඉතිරි කොටස තියෙන්නේ කොයි දෙකට තියෙන කියන එකේ යොමුව තියෙන්නේ. ඇඩ්‍රස් එක තියෙන්නේ. ඒක මේ කොටසට පස්සේ තියෙන කොටස කොහෙද තියෙන්නේ කියන එකේ යොමුව විතරයි තියෙන්නේ. හරි. එතනින් දුවේ පුතේ අපි නිම කරමු අපේ ගුණ කළමනාකරණය පිළිබඳ පාඩම් මාලාව. මම හිතන දුවලා පුතාලාට හොඳ අවබෝධයක් යන්නේ නැති අපේ පාඩම් මාලාවෙන් ගුණ කළමනාකරණය ගැන. ඉතින් අපි විෂය නිර්දේශයේ තිබුණට වැඩිය යමක් දුවලා පුතාට උගන්වන්න උත්සාහ කරා. මොකද මේකේ සමහර කරුණු ඉගෙන ගන්න ඇත්තම සිදුවන දේ මොකද කියලා දැනගන්න ඕනේ. ඒක නිසා ඒ ගොඩක් ඉගෙනුවාට දුවලා පුතාලා ඒ ගැන මේ බය වෙන්න එපා. කොහොම හරි මේක හරි සරල දෙයක්. මේ ගුණ කළමනාකරණය කිරීම. ඉතින් මම හිතන දුවලා පුතාලාට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා මේ පාඩම් මාලා. ඉතින් අපි මෙතනින් පාඩම නිම කරනවා. දුවලා පුතාලාට ස්තුතියි අසා සිටියාටත් මේකට අවධානයෙන් සහභාගී වුණාටත් අපි ඉදිරි පාඩමකදී යලි හමු වෙමු. ආයුබෝවන්.